තෙරුවන් සරණයි. අද අපි මේ සූදානම් වෙන්නේ සංයුත්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ එන දීගාව උපාසක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය පිළිබඳ විවරණයක් කරන්නයි අද අපේක්ෂා කරන්නේ. අපි පටන් ගමු සූත්‍රය. දීගාව උපාසක සුත්තං. ඒකං සමයං භගවා රාජගහේ විහෙරතේ වේළුවනේ කලන්දක නිවාපේ. ඒකන් සමයෙන් එක කාලෙක භගවා භාග්‍යවතුන් වහන්සේ විහෙරති කියලා කිව්වේ වාසය කරනවා කොහොමද? රජගහ නුවර වේළුවනාරාමේ. වේළුවනාරාමේ කලන්දක නිවාපේ කියලා කියන්නේ අර ලේනුන්ට ආහාර දෙන ස්ථානයක්. ඒකේ කතාව අපි මීට කලින් අවස්ථාවක මේ දේශනාවක කියලා තියෙනවා. මෙතන වැඩ වාසය කරන කාලයකදී සිද්ධ වෙච්ච සිද්ධියක් මේක. තේනකෝ පන සමයේන දීඝාව උපාසකෝ ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලහ ගිලානෝ. ඔන්න ඔය කාලෙ වෙනකොට දීඝාව කියලා උපාසක මහත්මයෙක් හිටියා, බුදුහාමුදුරන්ගේ දායකයෙක්. එතකොට එයා බොහොම ආබාධයට ලක් වෙලා ලෙඩ වෙලා එක තැන් වල හිටියා. මේ අවස්ථාව වෙනකොට ආබාධිකෝ දුක්ඛිතෝ ආබාධයටපත් වෙලා දුකටපත් වෙලා බාලහ ගිලානෝ දැඩි ලෙස ගිලන් වෙලා හිටියේ. මෙයා ටිකක් මේ වයස්ගතම කෙනෙක් නෙවෙයි, ටිකක් තරුණ වියේ ඉන්න කෙනෙක් වගේ නිකන් අපිට බැලූ බැල්මට පේනවා. අතකෝ දීඝාව උපාසකෝ පිතරං ජෝතිකං ගහපතින් ආමන්තේසි. ඔන්න මෙයා අසනීපෙන් මෙහෙම ඇඳේ ඉන්න ගමන් එයා එයාගේ තාත්තට කතා කරනවා. පිතරං ජෝතිකං. ජෝතික කියලා කියන්නේ තාත්තගේ නම. ජෝතිකං ගහපතින් කියනකොට අපිට තේරෙනවා මෙයා සිටුවරයෙක් වගේ ටිකක් යමක්කමක් තියෙන පුජ්‍යලයක්. එයාට කතා කරනවා. කතා කරලා මොකද කියන්නේ? ඒහි ත්වං ගහපති. සිටුතුමනි පොඩ්ඩක් මෙහාට එන්න. තාත්තට කතා කරන්නේ එහෙම. යේන භගවා තේන උපසංකම. ඔයා දැන් භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට යන්න. උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්ද. ගිහිල්ලා බුදුහාමුදුරන්ට මගේ වචනයෙන් වඳින්න. ඒක පැරණි සම්ප්‍රදායක්. යම් කිසි කෙනෙක් එහෙම තව කෙනෙක් වෙනුවෙන් වන්දනා කරනවා නම් ගිහිල්ලා දෙපාරක් වඳිනවා. අනිවාර්යයෙන්ම වන්දනාව ලබන එකන අහනවා ඇයි මේ දෙපාරක් වඳින්නේ කියලා. අන්න එතකොට කියනවා පළවෙනි වතාව මා වෙනුවෙන් වැන්දේ, දෙවෙනි වතාව මගේ පුතා වෙනුවෙන්. ඇයි පුතා මොකද? පුතා සනීපෙලා ගෙදර ඉන්නේ, යාට එන්නේ විදියක් නැහැ. ඔන්න එතකොට සියල් විස්තර එනවා. මා වෙනුවෙන් වඳිනවයි කියන එක මේ ලංකාවේ තිබිච්ච සම්ප්‍රදායක් ඒක. දීඝාව භන්තේ උපාසකෝ ආබාධිකෝ. දීඝාව කියන උපාසකතුමා ආබාධයටපත් වෙලා, එයත් මේ පුතා ගැන කතාවක් නැහැ. ස්වාමීනි මේ දීඝාව කියන උපාසකතුමා ආබාධයටපත් වෙලා දැඩි ලෙස ගිලන් වෙලා ඉන්නේ. බාල ගිලානෝ. සෝ භගවතෝ පාදේ සිරසා වන්දති. අන්න එයා භාග්‍යවතුන් වහන්සේගේ දෙපා සිරසින් නමස්කාර කරනවා. ඒ වංචේ වදේති. මෙන්න මෙහෙමත් කියනවා එයා. සාධු කිර භන්තේ භගවා යේන දීඝාවුස්සේ උපාසකස්සේ නිවේසනං තේන උපසංගමතු අනුකම්පං උපාදායාති. එයා කියනවා භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා නම් අනුකම්පා කරලා ඒ දීඝාව කියන උපාසකතුමාගේ නිවෙසට වඩිනවා නම් හොඳයි කියලා එයා ඉල්ලීමක් කළා. එවං තාතාතිකෝ ජෝතිකෝ ගහපති දීඝාවුස්සේ උපාසකස්සේ පටිසුත්වා. දැන් මෙහෙම කියන්නේ කියලා බුදුහාමුදුරන්ට කියන්න කියලා බුදුහාමුදුරෝ නැති තැන ගෙදරදීනේ ওই ටික කියන්නේ මෙන්න මේ විදිහට තාත්තා කියන්න කියලා. මෙහෙම උගන්වන්නේ. එතකොට දැන් ඒක කියලා වුණාම හොඳයි කියලා පිළිගත්තා. කවුද මේ ජෝතික සිටුතුමා? පිළි අරගෙන යේන භගවා තේන උපසංකම. ඔන්න බුදුහාමුදුරුවෝ හම්බෙන්නේ දැන් තමයි යන්නේ. අර ඉස්තරලා විස්තරේ පුතා උගන්වන හැටි තාත්තට. මෙහෙම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වැඳහම මෙහෙම කියන්න කියලා වැඳලා ඉවරලා. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදේ. ගිහිල්ලා බුදුහාමුදුරුවෝ වෙතට ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට නමස්කාර කරලා පැත්තකින් වාඩි වුණා. ඒකමන්තං නිසින්නෝ කෝ ජෝතිකෝ ගහපති. පැත්තකින් වාඩි වෙලා හිට මේ ජෝතික ගෘහපතියා භගවන්තං ඒට දවච බුදුහාමුදුරන්ට මෙහෙම කියනවා. දීඝාව භන්තේ උපාසකෝ
ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල ගිලානෝ. යා දීගාව උපාසකතුමා ලෙඩ වෙලා දැඩි ලෙස ගිලන් වෙලා ආබාධයට පත් වෙලා ඉන්නේ. සෝ භගවතෝ පාදේ සිරසාවන් එයා බුදුහාමුදුරන්ට නමස්කාර කරනවා. ඒ වංච වදේති. මෙන්න මෙහෙමත් කියනවා. සාධු කිර භන්තේ භගවා යේන දීගාවුස්සේ උපාසකස්සේ නිවේසනං තේන උපසංගමතු. එයා කියනවා භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවලා එයාගේ නිවෙස්වත වඩිනවා නම් ඊටාම හොඳයි කියලා එයා කියනවා. අනුකම්පං උපාදායාති. අදිවාසේසි භගවාතුන්හි භාවේන භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඒක පිළිගත්තා. අතකෝ භගවා නිවාසෙත්වා පත්ත චීවරමාදාය යේනාදී ඝවුස උපාසකස්සේ නිවේසනං තේන උපසංගමේ. ඒ වෙලෙම බුදුහාමුදුරුවෝ සිවුරු පෙරව ගත්තා, පාත්‍ර ගත්තා, අවශ්‍ය කරන දේවල් ගත්තා. බුදුහාමුදුරුවෝ ගමනකට යොදා ගන්න විදියක් තියෙනවානේ. අන සූදානම් වුණා පිටත් වෙලා ගියා. ඒ වෙලෙම උපසංගමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදේ. එළඹ බුදුහාමුදුරුවෝ පනවපු ආසනේ වාඩි වුණා. නිසජ්ජකෝ භගවාදී ඝව උපාසකං ඒතදවච. වාඩි වෙලා දීගා උපාසකයට මෙහෙම කියනවා. දැන් බුදුහාමුදුරුවෝ මේ පණිවිඩේ කියපු ගමන්ම ආයේ පරක්කුනේ නැතුව ගියානේ. ඒව නිකම්ම නෙවෙයි, ඒවට හේතු තියෙනවා. නිකම්ම නෙවෙයි එහෙම යන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා ඒ අවශ්‍ය වෙලාව. ඒ නිසා තමයි එහෙම යන්නේ. ඉතින් දැන් ගිහිල්ලා නිවසට වැඩියා පනවපු ආසනේ වාඩි වුණා. කච්චිතේ දීඝව කමනීය. ඔව් කොහොමද දීගායු ඉවසන්න පුළුවන්ද? කච්චි යාපනීය. ඔව් ඒ කියන්නේ යැපෙන්න පුළුවන්ද කියලා අහන්නේ. කන්න බොන්න ඒවා මේවා පුළුවන්ද කියලා යහන්නේ. යැපීම කියන්නේ යාපනීය. යාපනීය. කච්චි දුක්ඛ වේදනා පටික්කමන්ති. ඔව් කොහොමද දුක් වේදනාව අඩු වෙනවද? නෝ අභික්කමන්ති. ඔව් වැඩි වීමක් නැද්ද? පටික්කමෝසානම් පඤ්ඤායති. ටිකින් ටික අඩු වෙන බව පේනවද? නෝ අභික්කමෝති. ටික ටික වැඩි වෙන බව පේන්නේ නෑ නේද? නමේ භන්තේ කමනීය. බුදුහාමුදුරනේ මට ඉවසන්න අමාරුයි. න යාපනීය. කන්න බොන්නත් මට හරි අමාරුයි. බාල්හාමේ දුක්ඛ වේදනා. මගේ දුක් වේදනාව හරිම දැඩි. අභික්කමන්තේ. ඔව් මේක වැඩි වෙනවා. නෝ පටික්කමන්ත. අඩු වෙන්නේ නෑ. අභික්කමෝසානම් පඤ්ඤායති. ටිකෙන් ටික වැඩි වෙන බවක් තමයි පේන්නේ. නෝ පටික්කමෝති. ඔව් අඩු වෙන බවක් නම් පේන්නේ නෑ බුදුහාමුදුරනේ කියලා මෙයා උත්තර දුන්නා. තස්මාතිහ තේ දීඝාවෝ ඒ වංශකිතබ්බ. එහෙනම් ඔයාට දැන් තියෙන්නේ මෙන්න මේ විදියට දීගාව මෙන්න මේ විදියට ඔයා හික්මෙන්න. බුද්ධේ අවච්ඡප්පසාදේන සමන්නාගතෝ භවිස්සාමි ඉතිපි සෝ භගවා අරහං. ඔව් දැන් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ ඔයා මෙන්න මේ විදියට හික්මෙන්න. බුදුහාමුදුරුවෝ කෙරෙහි අවිච්ඡප්පසාදය ඇති කරගන්නවා කියලා මේ මට්ටමට ඔයා එන්න. අවිච්ඡප්පසාදය ඇති කර ගැනීම සඳහා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුදු ආදී වශයෙන් බුදු ගුණ තියෙනවනේ 9ක්. ඒ බුදු ගුණ 9 ගැන අචල ප්‍රසාදේ නොසැලෙන ප්‍රසාදේ ඇති කරගත යුතුයි කියලා බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා මෙයාට. පේයලනේ සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවාති. ඔව්. ධම්මේ පේයල. ඔව්. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ භවිස්සාමි. මම ධර්මයේ පිළිබඳ අවිච්ඡප්පසාදයෙන් යුක්ත වන්නේ මේ කියලා හික්මෙන්න කියලා එයාට උපදෙස් දෙනවා. ධර්මයේ තියෙන ගුණ 6ක්. ඒ ගුණ 6ම හරියටම දැනගෙන අචල ප්‍රසාදයක් නොසැලෙන ප්‍රසාදයක් ඇති කරගන්න කියලා බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා. සංඝේ පේයල. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ භවිස්සාමීති. සංඝයා පිළිබඳ ගුණ 9ක් තියෙනවා. ඒ ගුණ 9ම දැනගෙන අචල ප්‍රසාදයෙන් නොසැලෙන ප්‍රසාදයක් ඇති කරගන්න කියලා බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා. 4 වෙනුවට අරියකාන්තේහි සීලේහි සමන්නාගතෝ භවිස්සාමි. ඔව් ආර්යකාන්ත සීලයෙන් යුක්ත වන්නේ මේ කියලා ආර්යකාන්ත සීලය පිළිබඳව අදිෂ්ඨානයක් ඇති කරගන්න කියනවා. කාරණා 8ක් යටතේ. ඕකේ ඇති අඛණ්ඩේහි අඛණ්ඩේහි පේයල. ඔව් අච්චේද්‍රේහි අසබලේහි අකම්මාසේහි බුජිස්සේහි විඤ්ඤුපසත්තේහි අපරාමත්තේහි සමාධි සංවත්තනිකේහි කියලා කාරණා 8ක් යටතේ ආර්යකාන්ත සීලය ස්ථාවර කරගන්න තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න
මේ ආරකාන්ත සීලය දිනු කරගන්න කියලා බුදුහාරු උපදෙස් දෙනවා. ඊළඟට ඒවං හේතේ දීඝාවෝ සික්ඛිතබ්බන්ති. ඔයා මෙන්න මේ විදිහට හික්මෙන්න මෙන්න මේ කාරණා හතර. ඒ කියන්නේ අවම තරමින් සෝවාන් වෙන්න මාර්ගය නෙමෙයි බුදුහාරු කියලා දෙන්නේ. මේ පුජ්‍යලයට දීඝාවෝ කියන උපාසකතුමාට දැන් පේනවා එන්න අසනීපේ වැඩි මෙයා වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මැරෙන්න ඉස්සෙල්ලා හිත පිහිටවන්න යන්නේ සෝවාන් ඵලෙහි. මෙහෙම සෝවාන් වෙන්න මේ ටික කරගන්න කියලා බුදුහාරු උපදෙස් දෙන්නේ. ඊළඟට යානිමානී භන්තේ භගවතා චත්තාරේ සෝතාපට්ටි අංගානි දේශිතානි. ඔන්න බුදුහාරෝ කියන්නේ නෑ මේ සෝතාපට්ටි අංග හතර තමයි මම මේ ඔයාට දේශනා කරන්නේ කියලා කිව්වේ නෑ. නමුත් ඔය එක කියලා ඉවර වෙච්ච ගමන්ම දීඝාව කියන මේ උපාසකතුමා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට නිර්දේශ කළේ සෝතාපට්ටි අංග හතරයි. ඒ කියන්නේ එයා දන්නවා මේවා තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. ඊළඟට සංවිජ්ජන්තේ තේ ධම්මමයි. ඔන්න කියනවා. තේ ධම්මා ඔය කියපු ධර්ම හතරම බුදුහාරමයි සංවිජ්ජන්තේ මා කෙරෙහි දැනටත් තියෙනවා. දැනටත් මේ කියන ධර්ම හතරම මා කෙරෙහි ක්‍රියාත්මකව තියෙනවා කියලා කියනවා. අහංච තේසු ධම්මේසු සම්දිස්සාමි. ඒ විතරක් නෙමෙයි ඒ ධර්මයන් තුල මම පෙනී හිටිනවා දැනටත්. අහං හි භන්තේ බුද්ධ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ කියන මේ ධර්මතාවය තුල ඉන්න බුදුහාරෝ කෙරෙහි මම නොසැලෙන ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ. ඉතිපිසෝ භගවා එයාලම ඉතිපිසෝ භගවා කියන මෙන්න මේ ගාථා මේ පාඨයේ තියෙන බුදුගුණ නවයම මම අචල ප්‍රසාදයට පත් වෙලා ඉන්නේ ගුණ දැනගෙන මම පැහැදීමට පත් වෙලා ඉන්නේ. සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති ධම්මේ එයාලම සංඝේ ධර්මයේ පිළිබඳවත් එහෙමයි සංඝයා පිළිබඳවත් අවිච්ඡ ප්‍රසාදයට ඇවිල්ලා ඉන්නේ මම. එයාලම අරිය කාන්තේ සීලේ සමන්නාගතෝ. ඔව් ඒ විතරක් නෙවෙයි මම ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. අඛණ්ඩේහි අච්චේහි. එයාලම සමාධි සංවත්තනිකේ. ඔව්. තස්මත් හේතුං ඒ කියන්නේ මේ වෙනකොටත් එයා සෝවාන්. ඊළඟට තස්මත් හේතුං දීඝාවෝ ඉමේසු චතුසු සෝතාපට්ටි අංගේසු පටිච්චාය. ඔයා මෙන්න මේ සෝතාපට්ටි අංග හතර තුල හොඳට පිහිටන්න. පිහිටලා ඡ විජ්ජා භාගයේ ධම්මේ උත්තරින් භාවයසි. ඔව් උත්තරින් තව දුරටත් ඔතනින් නවතින්නේ නැතුව තව දුරටත් ඡ විජ්ජා භාගයේ ධම්මේ. ඒ කියන්නේ අවිද්‍යාව දුරු කරන තත්වයක් තමයි විද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව නැති කරන එක. අවිද්‍යාව නැති තැන විද්‍යාව. එතකොට විද්‍යා භාගයේ කියලා කියන්නේ විද්‍යාව උපදව ගන්න පුළුවන් විද්‍යාව දිනු කර ගන්න පුළුවන් විදිහේ කාරණා හයක් තියෙනවා. ඡ කියලා කිව්වේ හයයි. අන්නේ විද්‍යාව කුළු ගන්නන ධර්මතා හයක් තියෙනවා. අන්න ඒ ධර්මතා හයට ඔයා හිත යොමු කරන්න කියලා කියනවා. ඉදෙත්වං දීඝාවෝ සබ්බ සංඛාරේසු අනිච්චානුපස්සී විහෙරාහි. ඔන්න කියනවා ඔයාට දැන් තියෙන්නේ ආය කියන්නේ වචනේ ඉදෙත්වං දීඝාවෝ ඔයාට දැන් මෙතෙන්දි කරන්න තියෙන්නේ මෙච්චරයි දීඝාව. සබ්බ සංඛාරේසු සියලු සංස්කාර ධර්මයන්හි සබ්බ සංඛාරේසු කියලා කිව්වේ සියලු සංස්කාර ධර්මයන්හි අනිච්චානුපස්සී විහෙරාහි. අනිත්‍යානුපස්සීව මේ හැම එකක්ම අනිත්‍යයි කියලා දකිමින් වාසය කරන්න කියලා කියනවා. මොනවද මේ සංඛාර කියලා කියන්නේ? සංඛාරය කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන් තියෙනවා පහක්. ඉන්ද්‍රිය පහෙන්ම රැස් කරනවා රූප එකතු කරනවා. එයා ගබඩා කර ගන්නවා. ඇහැට පේනේවා ගබඩා කරනවා. කනට ඇහෙනේවා ගබඩා කරනවා. ඔන්න ඔය ගබඩා කිරීම නවත්තන්න. ඒ විතරක් නෙමෙයි පින් රැස් කිරීම, පව් රැස් කිරීම, ආනන්ජ කියන මේ ධ්‍යාන වලින් ලාභ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ධ්‍යාන රැස් කිරීම. ඔන්න ඒ සියල්ලම මොනවද? ඒවා සියල්ලම සංස්කාර. සියලු සංස්කාර සබ්බ සංකාරයේසු මේ සියලුම සංස්කාර නැති වෙන සුළුයි. ඒ නිසා ඒක අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරන්න ඔය පුරුදු වෙන්න. අනිත්‍ය දුක්ඛ සංඤී. ඔව් යමක් අනිත්‍ය නම් ඒ හැම අනිත්‍ය හැම එකක්ම ඒක දුකක් බව දන්නවනේ. අනිත්‍යයි කියලා දුකක් නේ කලින් තිබිච්ච තත්ත්වෙ නැති වෙන එකනේ. එහෙනම් හැම අනිත්‍ය දෙයක් තියෙනවා නම් අනිත්‍ය හැම දෙයක්ම දුකයි කියලාත් ඒවා හැමතිස්සෙම සිහි කරන්න. දුක්ඛේ අනත්ත් සංඤී. ඔව් යමක් දුක නම් යමක් අනිත්‍ය නම් යමක් දුක නම් ඒක මට ඕන හැටියට පවත්වන්න බෑනේ. මගේ වශයෙන් පවත්වන්න බෑනේ. මට ඕන හැටියට පාලනය කරන්න බෑනේ. එහෙනම් අනාත්මයි.
අනත්ත් සංඤේ ඔව් එහෙනම් අන්නේ යම දුක නම් දුක් හැම දෙයකම අනාත්ම භාවයයි තියෙන්නේ මගේ වශයෙන් පවත්වන්න බෑ මට ඕන හැටියට ක්‍රියාත්මක කරන්න බෑ කියන මෙන්න මේක දිනු කරන්න කියලා කියනවා අනාත්ම සංඥාව දිනු කරන්න කියලා කියනවා පහන සංඥා එහෙමනම් මොකද්ද කරන්න තියෙන්නේ සියල්ලම පහ කළ යුතුයි ප්‍රහීන කළ යුතුයි ඉවත් කරගත යුතුයි බහැර කළ යුතුයි අනේ සංඥාව දිනු කරන්න කියලා පහන සංඤේ විරාග සංඤේ ඒවෙන් ඉවත් වෙලා ඉන්න ඕනේ ඒව ඇලෙන්න හොඳ නෑ කියන මේ මට්ටමත් දිනු කරගන්න කියනවා නිරෝධ සංඤේ ඒව නැත්තට නැති කරගන්න ඕනේ මේ කියන සියල්ලම නැත්තට නැති කරගන්න ඕනේ මට ඒවට කිසිම සම්බන්ධයක් මගේ නැති බව මම දිනු කරගන්න ඕන කියලා හිතට ගන්න කියනවා ඒවං හේතේ දීගවෝ සික්ඛිතබ්බන්ති ඔව් දීගයි ඔය මොන්න විදියට හික්මෙන්න කියලා කියනවා දැන් ඔතෙන්දී කාරණා ඔතන හයක් කිව්වා මූලික කාරණා හතරක් තියෙනවා ඒ තමයි අර බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන අරියකන්තේ සීලේ සමන්නාගත කියන මෙන්න මේ කාරණා හතර අපි මීට කලින් සෝතාපට්ටි සංයුත්තෙන් අපි යමක් කිව්වේ නෑ නමුත් වෙන තැනක එන කාරණාවක් සඳහා මේ කියන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරු කරගෙන අපි දේශනාවක් කළා හැබැයි එතන තියෙන සෝතාපට්ටි අංග ඒ සෝතාපට්ටි අංග හතරක් පිළිබඳව අපි මීට කලින් දේශනාවක අපේ දේශනා මාලාවේ 7 වෙනි දේශනාව. ඒක වීඩියෝ එකක් නෙවෙයි ඔඩියෝ එකක් හැටියට අපි කළා. ඒකෙදී ওই කාරණා හතර පිළිබඳ අවිච්ඡප්පසාද 3යි ආර්යකාන්ත සීලය පිළිබඳ දීර්ඝ විස්තරයක් කළා. දැන් ඒ නිසා බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියන එක ගැන මම මෙතන විස්තර කියන්න යන්නේ නැහැ. කැමති කෙනෙක් අර හතර බලා ගන්නව නම් ඊටාම හොඳයි. මේක විස්තර වශයෙන් බලා ගන්න එක ඊටාම හොඳයි. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියන එකේ ධර්ම හයක් විස්තර වෙනවා. ඒකත් එතනින් බලා ගන්න එක හොඳයි. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති කියන එක ගැන සැකවින් විස්තරයක් කරන්න මම කැමතියි. මොකද අත්‍යවශ්‍යයෙන්ම දත යුතුම කාරණාවක් ඒක. තෙරුවන් සරණ යන්න ඕනේ බෞද්ධයෙක් වෙන්න. අනිවාර්යෙන් තෙරුවන් සරණ යන්න එපා. බෞද්ධයෙක් නම් එයා තෙරුවන් සරණ ගිය කෙනෙක් වෙන්න එපා. තෙරුවන් සරණ ගිහිල්ලා තමයි බෞද්ධයෙක් වෙන්නේ. හැබැයි ඒ බෞද්ධකම දිගට රැකෙන්නේ පංචශීලයෙන්. තෙරුවන්ගෙන් ආරක්ෂාව තහවුරු වෙන්නේ පංචශීලයත් එක්ක ගියොත් පමණයි. සීලය නැතුව සරණයෙන් විතරක් යමක් කරන්නේ නැහැ. නිදසුනක් හැටියට කිව්වා කෝකාලික භික්ෂුව බුද්ධ කාලේ හිටිය භික්ෂුවක් නිරේ ඉපදුනේ. එයා බුද්ධ ධම්ම සංඝ දුතිය අපි තතිය අපි සරණ ගියාද නැද්ද? මහාන වෙලා හිටියේ නේ. ඒක තිබුණා සරණේ. මොකද්ද නැත්තේ? සීලේ නැහැ. දේවදත්ත සරණේ තිබුණා සීලේ නැහැ. එහෙනම් සරණයෙන් විතරක් හතර අපායෙන් බේරෙන්න බෑ කියලා තේරුම් ගන්න ඕනේ. මම බෞද්ධයෙක් වුණ පමණින් මම ඒ සියල්ලගෙන්ම මිදෙනවා කියලා හිතන් ඉන්නවනම් ඒක මෝඩකමට ඇති වෙන හිතුවිලි. තමන් බේරෙන්න හිතන් ඉන්නවනම් බෞද්ධයෙක් වීමෙන් පමණක් ඒක මෝඩකමට ඇති වෙන සිතුවිලිය. ඒ නිසා කොයි මොහොතක හරි තමන් බෞද්ධයෙක් හැටියට ස්ථාවර වෙන්න නම් ඒ තිසරණයේ සරණ ගිහිල්ලා ඒකත් එක්ක පංචශීලය කැඩි කැඩි ගිහිල්ලා නොකඩන මට්ටමට හදා ගන්නම වෙනවා. ඒ හදාගත්තට පස්සේ එයාට ස්ථාවරත්වයක් ඇති වෙනවා. ආනන්තරී පාප කර්ම වලට අහු වෙලා නැත්තම් නියත මිත්‍යා දෘෂ්ටියට අහු වෙලා නැත්තම් ආනන්තරී පාප කර්ම 5යි නියත මිත්‍යා දෘෂ්ටිය 6යි. ඔය 6ට කියනවා අභිඨාන කියලා. නරක නපුරු ස්ථාන 6යි තියෙන්නේ. ඔබ අහලා තියෙනවා චචාබිඨානානි අබබ්බෝකාතෝ. අභිඨාන 6ට පැමිණෙන්නේ නැහැ කියලා කියන සූත්‍ර කොටසක් නිතර පාවිච්චි කරන සූත්‍ර කොටසක්. එතකොට අභිඨාන 6ක් ගැන රතන සූත්‍රය කියවෙනවා. එතකොට ඒවට අහුවෙලා තිබුණ මොන සීලය රැක්කත් වැඩක් නැහැ. නිරේ ගිහිල්ලා උපදින එක උපදින. අර 6න් එකකට අහුනවා. ඒනොත් නියත විත්‍යා දෘෂ්ටිය කියන එකේ එක වාසියක් තියෙනවා. මැරෙන්න තත්පරයකට කලින් හරි එකෙන් ඉවත් වෙන්න පුළුවන්. අනිත් ඒවායින් ඉවත් වෙන්න බෑ.
අනිත් ඒවයි කියලා කියන්නේ ආනන්තර පාප කර්මයන්ගෙන් ගිහියෙකුට අහුවෙන්න පුළුවන් කාරණා දෙකකට විතරයි. ඒක තමන්ගේ අම්මා මරන්න ඕන නැත්නම් තාත්තා මරන්න ඕන නැත්නම් ඒ දෙක මරණය සැලසුම් කරන්න ඕන නැත්නම් සැලසුමට උදව් කරන්න ඕන. අනිත් එකක් කරන්න බෑ ගිහියෙකුට. සංඝ බේදේවත් කරන්න බෑ. එතකොට සාමණේර භික්ෂුවකට කරන්න බෑ. උපසම්පදා භික්ෂුවකට විතරයි සංඝ බේදයක් කරන්න පුළුවන්. ඒ නිසා අපිට පේනවා ඉතර බය වෙන දෙයක් නැහැ. තිසරණගතව හරියට පංචශීලය අල්ලගෙන ගියොත් හතර අපාය යන එකෙන් වළකින්න පුළුවන්. දිගින් දිගටම නෙමෙයි. ඉදිරියට මෙතරින් යන ගමනේ හතර අපාය නොවැටි. ස්ථාවර වෙන්න නම් ඉතින් සෝවන් වෙන්න එපා. සදහටම හතර අපායෙන් මිදෙන්න නම්. එතකොට මෙතන අපිට මේ භවයේදී එහෙම නවත්ත ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මේ ඔය පංචශීලයේ කියන එක කවුරුත් දන්න එකනේ. මේ තිසරණේ තියෙන්න එපා බෞද්ධයෙක් වෙන්න. එතකොට බුද්ධ රත්නය පිළිබඳව අවබෝධයක් තියෙනවා, ධර්ම රත්නය පිළිබඳව අවබෝධයක් තියෙනවා, සංඝ රත්නය ගැන මට තියෙන ගැටලුවක්. මේ සංඝ රත්නය කියන එකේදී සංඝ රත්නය පිළිබඳ අවිච්ඡ ප්‍රසාදය දැනගන්න කලින් සංඝ රත්නය අඳුර ගන්න එපා. දැන් ඔබ සංඝ රත්නය කියන එකෙන් අදහස් කරන්නේ වැඩි දෙනා හිතාගෙන ඉන්න මේ පන්සල් වල ඉන්න භික්ෂුන් වහන්සේලා පිළිබඳව තමයි සංඝ රත්නය කියලා හිතන්නේ. භික්ඛු සංඝය කියලා කියන්නේ එකක්. ඒක නෙමෙයි ඔබ සරණ යන්න ඕන. මේ භික්ඛු සංඝයා සරණ ගිහිල්ලා ඔබට කවදාවත් ඇත්තම කියනවනම් වගතුවක් වෙන්නේ නැහැ. ඔබට ඒකෙන් සිද්ධ වෙන යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංඝයා මේ පන්සල් වල ඉන්න සංඝයා සරණ ගිහිල්ලා ඒකෙන් භික්ෂු සංඝයා සරණ ගිහිල්ලා ඒකෙන් මේ සංඝ රත්නය පරිපූර්ණයක් වෙන්නේ නැහැ. සංඝ රත්නය සරණ ගියා වෙන්නේ නැහැ. දැන් ඔය හිතන් ඉන්න සංඝ රත්නය කියලා කියන්නේ මේ පන්සල් වල ඉන්න හාමුදුරුවෝ. මෙතන සංඝ රත්නය කියලා කියන්නේ ඔබ සරණ යා යුත්තේ තිසරණේ වෙනුවෙන් සරණ යා යුත්තේ තුන්වෙනි රත්නය වෙනුවෙන් සරණ යා යුත්තේ ශ්‍රාවක සංඝයා සරණ යන්න ඕන. සංඝ රත්නයේ වදින පාඨය තුල තියෙන්නේ සුපටිපන්නෝ භගවතෝ භික්ඛු සංඝෝද ශාවක සංඝෝද තියෙන්නේ ශාවක සංඝෝ. ශාවක සංඝෝ කියලායි පිළිගන්නේ. වදින්නේ හිතන් ඉන්නේ භික්ඛු සංඝෝ කියලා. ඔන්න වැරදිච්ච තැන. අද තාමත් ওই මට්ටමේ නම් ඔබ ඉන්නේ. ඔබට තාම තිසරණේවත් නැහැ. ඒක දැනගන්න. තිසරණේ සම්පූර්ණ වෙන්න නම් ඔබ ශ්‍රාවක සංඝයා පිළිගන්න ඕන. කවුද මේ බුදුහාරණගේ ශ්‍රාවක? ශ්‍රාවකයෝ කියලා කියන්නේ. බුදුහාරණගේ ශ්‍රාවකයෝ ඉන්න හතර කොල්ලක්. හතර කොල්ලන්ගේ එක්කෙනෙක් විතරයි මේ බික්කු කියලා කියන්නේ. හතරෙන් එකක්. උඩ හතරෙන් එකක් සරණ ගිහිල්ලා හරියන්නේ නැහනේ. මේ හතරම සරණ යන්න එපා. දැන් මේ හතර දෙනෙක් මේ ශ්‍රාවක පිළිබඳව ශ්‍රාවක සංඝයා පිළිබඳව මේ හතර දෙනෙක් ගැන කියවෙන්නේ කොහෙද? අංගුත්තර නිකායේ තියෙනවා චතුක නිපාතේ සෝබෙන්ති කියලා සූත්‍රයක්. මේ සෝබෙන්ති කියන සූත්‍රයේ භික්ඛු ශාවකා, භික්ඛුනියෝ ශාවිකා, උපාසකා ශාවකා, උපාසිකා ශාවිකා. ඔන්නෝම හතර ගොල්ලක් මේ ශාසනය බබළුවනවා කියලා ඕන කෙනෙකුට අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන සෝබෙන්ති කියන සූත්‍රය ඕන කෙනෙකුට පෙන්නලා බලන්න පුළුවන් මම මේ කියන කාරණේ. ඒකත් පැත්තකින් තිබුණා ඒක. මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මේ පිරිනිවන් පාන්න ඕන වෙන්න කියලා ඉඳෙද්දි යන්න සූදානම් වෙලා ඉන්න අවස්ථාවේදී මේ අවසාන ගමන යන මොහොතේ මාරයා තමයි බුදුහාමුදුරුවන්ට පිරිනිවන් පෑමට ආරාධනා කරන්නේ. උන්වහන්සේට තව කලක් ඉන්න තිබිච්ච අවස්ථාව කොහොම හරි ගිලිහිලා ගියා. ඒකත් මාර ආවේශය නිසා සිද්ධ වුණා කියලා කියනවා. ආනන්ද හාමුදුරුවන්ට සිහිය විකල් වෙලා ආනන්ද හාමුදුරුවන්ට මාරය වෙහිලා මෙතන ආරාධනාව කරගන්න බැරි වුණා කියලා බණ පොතේම තියෙනවා. සූත්‍රයේම තියෙනවා. කෙසේ වෙතත් ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මාරය ආරාධනා කරනවා බුදුහාමුදුරුවෝ දැන් හිටිය ඇතේ. දැන් මේ පිරිනිවන් පාන්න මෙහෙන් යන්න කියලා බුදුහාමුදුරුවන්ට ආරාධනා කරනවා. ඔය වෙලාවේ මාරයම කියනවා බුදුහාමුදුරන්ට
ඔබ වහන්සේ බුදු වෙච්ච හැටි මම අජපාල නිග්‍රෝධ මූලයේදී ඔබ වහන්සේටගෙන් මං ඉල්ලා හිටියා දැන් බුදු වෙන්න ඕනකම තිබුණේ දැන් බුදු වුණානේ දැන් එහෙනම් පිරිනිවන් පාන්න කියලා මං ඒ වෙලාවේ ආරාධනා කරා. නමුත් ඒ වෙලාවේ ඔබ වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. මම ඔය කිව්වට පිරිනිවන් පාන්නේ නැහැ. මගේ භික්ෂු ශ්‍රාවකයෝ මෙන්න මේ මට්ටමට එන්න ඕන. භික්ෂුණී ශ්‍රාවිකාව මෙන්න මේ මට්ටමට එන්න ඕන. උපාසක ශ්‍රාවකයෝ මේ මට්ටමට එන්න ඕන. උපාසිකා ශ්‍රාවිකාව මෙන්න මේ මට්ටමට එන්න ඕන. ඔබ වහන්සේ මට කිව්වා. අන්නේ මට්ටමට ආපු දවසක මම මෙහෙන් යන්න සූදානම් කියලා ඔබ වහන්සේ මට වචනයක් දුන්නා. මේ බුදුහාමුදුරුවෝගේ ඉදිරියේ ඉඳගෙන මාරයා කියනවා. ඒ කියන වාක්‍යය අපි සූත්‍රෙම කියමු. කොහොමද කියන්නේ? පරිනිබ්බාතෝ දානේ භන්තේ භගවා. ඔන්න ඔය මාරයා ඉල්ලා හිටුණු බුදුහාමුදුරුවෝගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් පිරිනිවන් පාන. පරිනිබ්බාතෝ සුගතෝ. ඔව්. සුගතයන් වහන්සේ ඔබ වහන්සේ පිරිනිවන් පාන. පරිනිබ්බාන කාලෝ දානේ භන්තේ භගවත. මේ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පාන වෙලාව. සුදුසු වෙලාව. භාසිතා කෝ පනේසා භන්තේ භගවතා වාචා. අන්න ඔබ වහන්සේ විසින් මට වචනයක් දීලා තියෙනවා. ඔන්න කියනවා. ඔබ වහන්සේ මට වචනයක් දීලා තියෙනවා. බොහොම ඉස්සර. නතාවහං පාපිමේ පරිනිබ්බයිස්සාමි. ඔව් තමන්ට කීපු විදියක් කියනවා. පාපිම මම මෙන්න මේ ටික මෙහෙම වෙනකම් පිරිනිවන් පාන්නේ නැහැ කියලා ඔබ වහන්සේ මට කිව්වා. යාව මේ බික්ඛු නා ශාවකා භවිසන්ති. යාව මේ බික්ඛු ශාවකා. ඔව්. ඔතන නේ කියන නිපාතයක් තියෙනවා. ඔව්. ඔව්. ඒ කියන්නේ මෙන්න මේ මට්ටමට එනතුරු මම පිරිනිවන් පාන්නේ නැහැ. බික්ඛු ශාවකා මට කියන්න ඕනකම තියෙන බික්ඛු ශාවකා. ඔතන කියනවා බික්ඛු ශ්‍රාවකයෝ කියන්නේ. ඒ බික්ඛු ශ්‍රාවකයෝ මෙන්න මේ මට්ටමට එනකම් මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා බුදුහාරු කියනවා. ඔව්. වියත්තා අන්න සුදුසුකම්. මොකද්ද? ඒගොල්ලෝ ව්‍යක්ත වෙන්න ඕන. විනීතා විනීත වෙන්න ඕන. විසරද වෙන්න ඕන. බහුශ්‍රුත වෙන්න ඕන. ධම්මධරා ධර්මයේ දරාගෙන ඉන්නයි වෙන්න ඕන. ධම්මානු ධම්ම පටිපන්න. ඒ විතරක් නෙවෙයි ලොකු කුඩා ධර්මයන්ට අනුගත වෙලා ඒක ධර්මයන් දියුණු කරගෙන යන පිරිසක් වෙන්න ඕන. සාමීචී පටිපන්නා. ඒ විතරක් නෙවෙයි අවිරුද්ධ ප්‍රතිපදාවට ආපු පිරිසක් වෙන්න ඕනේ. අනුධම්මචාරීනෝ ධර්මයට අනුව හැසිරෙන කට්ටියක් වෙන්න ඕන. සකං ආචාර්යකං උග්ගහෙත්වා. ඒ අය තමන්ගේ ගුරුවරයාගෙන් මේ ධර්මය ඉගෙන ගන්න ඕන. ආචික්කිස්සන්ති. තමන්ගේ ගුරුවරයාගෙන් ඉගෙනගෙන ගුරුවරයාට කටපාඩම් දෙන්න ඕන. ආචික්කිස්සන්ත කියන්නේ ගුරුවරයාට කටපාඩම් දෙන්න ඕන. දේශෙස්සන්ති. දේශනා කරන්න ඕන. ගුරුවරයාගේ ඉදිරියේ කටපාඩම් දීලා ඊට පස්සේ තමයි දේශනා කරන්න අවස්ථාව තියෙන්නේ. දේශෙස්සන්ති. පඤ්ඤාපෙස්සන්ති. ඒ විතරක් නෙවෙයි පණවන්නත් පුළුවන්. එතකොට මෙහෙම කරන්න කියලා තව ගෝල පිරිසකට පණවන්නත් පුළුවන්. පට්ඨපෙස්සන්ති. පිහිටුවන්නත් පුළුවන්. මේක මෙසේ කළ යුතුයි කියලා. විවරිස්සන්ති. විවරණය කරන්න පුළුවන්. විභජිස්සන්ති. බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. උත්තානි කරිස්සන්ති. ඒ විතරක් නෙවෙයි ප්‍රකට කරන්න පුළුවන්. මේ ධර්මය ප්‍රකට කරන්න පුළුවන්. උප්පන්නම් පරප්පවාදං කියලා කියන්නේ මේ ධර්මයට හානිදායක විදිහේ විවිධ අය ඉදිරිපත් කරන ප්‍රවාදයන් තියෙනවා. වාද විවාද තියෙනවා. අන්නේ වාද විවාදයන් ඉදිරියේදී නියම ධර්මානුකූලව යුක්ති සහගතව අන්න සහධම්මේන කියලා කියන්නේ යුක්ති සහගතව ඒවට උත්තර දෙන්න. සුනිග්ගහිතං නිග්ගහෙත්වා කියන්නේ ඒකට අදාළ ආකාරයට නිග්‍රහයක් කරනවා නම් අදාළ ආකාරයට ඒ චෝදනාව ඉදිරිපත් කළා. සප්පාටි හාරියන් ධම්මං. ඔව් ඒ කියන්නේ නිවනට අදාළ ධර්මයටයි සප්පාටි හාරියන් ධම්මං කියලා කියන්නේ නිවන් මඟ පෙන්වලා දෙන ධර්මයටයි හො. එතකොට නිවන් මඟ පෙන්වලා දෙන ධර්මයේ දේශනා කරන තුරු මගේ භික්ෂු ශ්‍රාවකයෝ මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා ඔබ වහන්සේ මට වචනයක් දුන්නා කියලා මේ මාරයා කියන්නේ. එතනම තියෙනවා භික්ඛුනියෝ ශාවිකා. එහෙමනේ තියෙන්නේ? ඔව්. මේ භික්ඛුනියෝ ශාවිකා. එහෙනම් භික්ෂුණී ශ්‍රාවිකාවොත් ඉන්නව නේද මේ කොටස් හතර ඇතුලේ? භික්ඛු ශාවකා, භික්ඛුණී ශාවකයෝ. ඊළඟට උපාසක ශාවකා කියලා තියෙනවනේ. උපාසක ශාවකා. උපාසක ශ්‍රාවකයෝ තියෙනවා මේක ඇතුලේ. ඊළඟට තියෙනව නේද? උපාසිකා ශාවිකා. දැන් කාටද ඔක බැහැර කරන්න පුළුවන්? බුදුහාරගේ කොටස් හතරක් ඉන්නවා. භික්ඛු ඒගොල්ලන්ට තමයි ශාවක සංඝ කියන්නේ. ශාවක සංඝ කියන්නේ ඔන්න ඔය කොටස් හතරයි. එතකොට ඔන්න ඔය වර්ග හතරක් ඉන්නවා, කොටස් හතරක් ඉන්නවා. ඔන්න ඔය කොටස් හතරමයි මේ ශ්‍රාවක සංඝය කියලා කියන්නේ. දැන් මේ ශ්‍රාවක සංඝයාගේ ප්‍රධාන ලක්ෂණ හතරක් අපිට බුදුහාමුදුරු නිර්දේශ කරලා තියෙනවා. කොහොමද? සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. මොකද්ද සුපටිපන්න කියලා කියන්නේ?
ये රාගස පහනාය පටිපන්නා තේ ලෝකේ සුපටිපන්නා. යම් කිසි කෙනෙක් රාගය අඩු කිරීමේ වැඩපිළිවෙල දැනට නිරත වෙලා ඉන්නවද? ඒගොල්ලෝ සුපටිපන්නයි. ये දෝසස්ස පහනාය පටිපන්නා තේ ලෝකේ සුපටිපන්නා. යම් කිසි කෙනෙක් ද්වේෂය තරහව අඩු කිරීමේ වැඩපිළිවෙලක දැනට නිරත වෙලා ඉන්නවද පුරුදු පුහුණු කරගෙන යනවද? ඒගොල්ලෝ සුපටිපන්නා. ये मोहस පහනාය පටිපන්නා තේ ලෝකේ සුපටිපන්නා. යම් කිසි කෙනෙක් මෝහය අඩු කිරීමේ නැති කිරීමේ වැඩපිළිවෙලක දැනට නිරත වෙලා ඉන්නවද? ඒගොල්ලෝ සුපටිපන්නා. ඔන්න ඔය සුපටිපන්න කියන ගුණය තියෙනවා ඔය කියන ඔය හතර ගොල්ලගම තියෙනවා. එතකොට ඒක තමයි පළවෙනිම ලක්ෂණය සුපටිපන්න. අපි අදහන මම අදහන සංඝ රත්නයේ පළවෙනි ලක්ෂණය ඔන්න ළඟට දෙවෙනි ලක්ෂණය තමයි උජුපටිපන්න. උජුපටිපන්නව භගවතෝ සාවකව භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඒ කියන්නේ ඍජුයි. මොකද්ද ඍජු? කෙලින්ම නිවන. මනුස්ස ලෝකවල සැප විඳීමක් හෝ දිව්‍ය ලෝකවල කරක් ගහන්න හෝ බ්‍රහ්ම ලෝකවල ඇවිදින්න හෝ ඒව මොකක්වත් නැහැ. කෙලින්ම නිවන තමයි අපේක්ෂාව. නිවන අපේක්ෂාව. ඒකම අපේක්ෂාව නිවන. ඍජු අදහස තියෙන්නේ නිවන. ඒකයි උජුපටිපන්න. කෙලින්ම මාවතට බැහැගෙන තියෙන මාර්ගය හොයාගෙන තියෙන නිවන් ලබන මාර්ගය අනුගමනය කරන. ඒ දෙවෙනි ලක්ෂණය. ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. ඥායපටිපන්නය කියලා කියන්නේ නියම න්‍යාය මාර්ගයකට අවතීර්ණ වෙලා ඉන්නේ. ඒ කියන්නේ බුදුහාරෝ ඕනතරම් සූත්‍රවල නිවන් දකින්න අදාළ වැඩපිළිවෙළවල් දේශනා කරලා තියෙන ඕනතරම් මේ සූත්‍රවල. ඒ මොකක් හරි ක්‍රමයක් අනුගමනය කළා ඒ මාර්ගයේ ගමන් කරන පිරිසක් මේ හතර ගොල්ලම. බික්කු බික්කුණී උපාසක උපාසිකා කියලා හතර ගොල්ලම මෙන්න මේ මාර්ගයක් හොයාගෙන න්‍යාය මාර්ගයක් අනුව ගමන් කරන පිරිස. සෝවන් වෙච්ච එකනට නිවන් දකින්න න්‍යාය මාර්ග 1000ක් තියෙනවලු. 1000ක් නැයින් කියලා කියන්නේ. එතකොට අපිට පේනවා ඔන්න මොකක් හරි න්‍යාය මාර්ගයක් අනුගමනය කරගෙන යනවා මේ බුදුහාමුදුරන්ගේ මේ තුන්වෙනි රත්නේ සංඝ රත්නේ. ඊළඟට අවසාන කාරණේ තියෙන ලක්ෂණ 4න් 3යි කිව්වේ මම. හතරවෙනි එක තමයි සාමීචි ප්‍රතිපන්නයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචි ප්‍රතිපන්නයි. සාමීචි ප්‍රතිපන්න කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාවක ඉන්නේ. ඒගොල්ලෝ කොයි වෙලාවවත් තා කවුරුවත් එක්ක ගැටුම් වලට යන්නේ නැහැ. ගහ ගන්න යන්නේ නැහැ. බැන ගන්න යන්නේ නැහැ. කලකෝලහල වලට යන්නේ නැහැ. රණ්ඩු සරුවල් කරන්නේ නැහැ. ඒ කියන්නේ මොනවා හරි වැරදි වාදයක් පතුරන්න යනවා නම් ඒක ධර්මානුකූලව ඒක නිෂ්ප්‍රභ කරන එක වෙනම කතාවක්. කරුණ පැහැදිලි කරලා දීලා. එහෙම නෙමෙයි මේ කියන්නේ ගැටුම් වලට යන්නේ නැහැ. ගැටුම් වලට යන පිරිසක් නෙමෙයි. ඒ නිසා ඔන්න ඔකට කියනවා අපන්නක පටිපදා කියලා බොහොම ලස්සන වචන මේ ශාසනය උගන්වනවා. අන්නේ සාමීචි ප්‍රතිපන්න කියලා එකයි. ඔබ අහලා තියෙනවා සතුටු සාමීචි යදනවා කියලා. ඒ කියන්නේ මොන විදිහකින්ව ගැටුම් ඇති කරන්නේ නැති විදිහේ බොහොම සාමකාමී සාකච්ඡා වලටනේ සාමීචි සතුටු සාමීචි යදනවා කියන්නේ සන්තෝෂය විතරයි තියෙන්නේ. ගැටුම් නැහැ. ඒ නිසා සාමීචි ප්‍රතිපන්න කියන්නේ ඒකයි. ඒකට මේ ශ්‍රාවක සංඝයාගේ ඔන්න ඔය ලක්ෂණ තියෙනවා. ඒ කවුද කියන එක දැන් ඔය හතරෙන් කියලා ඉවරලා ඒ කවුද කියන එක ඊළඟ එනෝ විස්තරයක්. චත්තාරි පුරුෂ යුගානි. ඒගොල්ලෝ ඉන්නවලු පුරුෂ යුග හැටියට හතරක්. මොනවද ඒ හතර? අපිට පේනවා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියලා ඔන්න ඔය කොටස් හතරක් තියෙනවා. ඊටත් වඩා පැහැදිලි කිරීමක් තියෙනවා ඊළඟ වාක්‍යය. අට්ඨ පුරිස පුද්ගල පුජ්‍යල වශයෙන් 8යි. සෝවාන් මාර්ගස්ත පුජ්‍යල සෝවාන් පලස්ත. සකෘදාගාමි මාර්ගස්ත සකෘදාගාමි පලස්ත. අනාගාමි මාර්ගස්ත අනාගාමි පලස්ත. අරහන්ත මාර්ගස්ත අරහන්ත පලස්ත. ඔන්න 8 දෙනා. එහෙනම් ඔබ සරණ යන්න ඔන්න ඔය 8 දෙනා. එතකොට සෝවාන් තැන ඉඳලා රහත් ඵලය දක්වා ඉන්න ඔන්න ඔය 8 දෙනා තමයි බෞද්ධයෙක් වීමට සංඝ රත්නය හැටියට සරණ යන්න ඕන ඔන්න ඔය ටික. දැන් පන්සලක මහාන වෙච්ච පමණින් ඔය 8 දෙනාට අයිති වෙනවද? නැහැනේ. අයිති වෙන්නේ නැහැනේ. එහෙනම් මේ Taman නොදන්න කෙහෙල් මලක් අල්ලගෙන මේ අපේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ අර පන්සලේ මේ පන්සලේ නායකයන්ව මේ පඬිතුහාරුවෝ කියලා අල්ලගෙන මේ දඟලන් මොන අමාරුවකටද? කිසි තේරුමක් ඇතුවේද? මහාන වෙච්ච පමණින් මේ 8 දෙනාට නෙමෙයි භික්ෂු භාවයටවත් අයිති වෙන්නේ නැහැ. භික්ෂුවක් වෙන්නේ නැහැ. මහාන වෙලා කලක් ගත වෙලා ගිහලා වයස 20ක් වුණාට පස්සේ උපසම්පදාවත් වුණාට පස්සේනේ භික්ෂුන් වහන්සේ කියලා කියන්නේ. අපේ සූත්‍රවල හම්බ වෙනෝනේ ඕනතරම් උපසම්පාදේ තමයි භන්තේ භික්ඛු භාවය. ස්වාමීනි භික්ෂු භාව පිණිස මාව උපසම්පදා කරන්න කියලා ඉල්ලා හිටන අවස්ථාව අපිට ඕනතරම් තියෙනවා.
ඉතින් කෙසේ වෙතත් දැන් එක පැහැදිලි පන්සලේ හිටියා කියලා හෝ මේ ඉසිබෝගාගෙන චීවර පෙරෝගන මහාන භාවයට පත්වලා ශ්‍රමණ භාවයට පත්වලා හිටියා කියලා හෝ දනට පාංශු කොල්ලට බණට පිරිතට ගියා කියලා හෝ ඔය විදිහේ භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට පන්සලේ හිටියා කියලා මේ 8 දෙනාට අයිති වෙන්නේ ඒක හේතුවක් වෙන්නේ නැත. ඒ 8 දෙනාට අයිති වෙන්න නම් අවම ධර්මයේ සෝවාන් මාර්ගයට හරි එන්න ඕන. එතකොට එහෙම ආවොත් තමයි මෙන්න මේ தත්ත්වය අපිට සම්පූර්ණ හැටියට දකින්න පුළුවන්කම තියෙන්නේ. මේ 8 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් හැටියට පිළිගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට තියෙනවා තවත් විස්තර ටිකක්. ඒකේ තියෙනවා මේ 8 දෙනාගේ මේ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයේ සුදුසුකම් ටිකක්. ආහුණෙයයි. ඒ කියන්නේ කොච්චර දුර ඈතේ ඉඳලා හරි මොනවා හරි අරගෙන උන්වහන්සේලා දකින්න ඇවිල්ලා වදින්න දෙයිලා පූජා කරන්න වටිනවා. කොච්චර දුරේ ඉඳලා හරි. දෙවෙනි ලක්ෂණය තමයි පාහුණෙය. ආගන්තුක සත්කාරයක් හැටියට අහම්බෙන් දැක්ක තැනකදී වතුර බෝතලයක් හරි අහම්බෙන් මොකුත් නැත වතුර බෝතලයක් හරි පූජා කරන්න ආගන්තුක සත්කාර කරන්න වටිනවා. තුන්වෙනි ලක්ෂණය උන්වහන්සේගේ සුදුසුකම් හැටියට පිනට යමක් දෙනවයි කියලා හිතනවනම් යම් කිසි කෙනෙක් පින්කමක් කරන්න ඕන පිනට යමක් පූජා කරලා පින් එකතු කරගන්න පින් රැස් කරගන්න මොනවා හරි යමක් කරනවා මෙන්න මේ 8 දෙනා කරේ එහෙම ඒ නිසා දක්ෂිනීය කියලා කියනවා. දක්ෂිනාවට සුදුසුයි. එතන තියෙන හතරවෙනි සුදුසුකම තමයි අවම ධර්මයේ මොකක්වත් නැතත් අත් දෙක එකතු කරලා වඳින්න සුදුසුයි කියලා කියනවා. ඒකට කියනවා අංජලි කරණීය. අත් දෙක දොහොත් මුදුන් තියලා වඳින්න සුදුසුයි කියලා කියනවා. අංජලි කරණීය. එතකොට නමස්කාරය කරනවයි කියන එකේ දොහොත් මුදුන් දීලා නමස්කාරය කරන එක තමයි වන්දනාව. මේ පපුවට කලින් මෙහෙම අල්ලන එක ආචාර. ඒක මේ බෙර ගහන්න ආපු බෙරකාරයක් අනිත් ඉන්න ප්‍රභූවරුන්ට මෙහෙම කරනෝනේ. ඒ වඳිනෝ නෙවෙයි. ඒක ආචාර. අනිත් මනුස්සයත් බෙරකාරයට ආචාර කරනවා. අද ඔන්න ඔය ආචාරයෙන් තමයි බුදුන් වඳින්නේ කට්ටිය. නේ? කට්ටිය බුදුන් වඳින එක. අර බෙර ගහන්න එන බෙරකාරයත් මෙහෙම කරලා ආචාර කරනවනේ. ඒ නිසා අපිට පේන්නේ හුඟක් දෙනා බුදුහාමුදුරන්ට ආචාර කරන කිපිරිසක් ඉන්නේ වඳින්න දන්නේ නැහැ. වඳින්න නම් දොත් මුදුන් තියලා එපා වඳින්නනේ. ඒක දන්නේ නැහැ. දන්නේ නැති අය හුඟක් දේවල් කරනවා. ඒකයි ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නේ? සමහර ළමයි දන්නේ නැති කාලේ කොයිට වඩා දේවල් කරන්නේ. ඒ වගේ ළමා මනසක් තියෙන උදවිය ඉන්න පුළුවන්. තාම ලපටි ගතිය නිසා තාම මේකේ ගැඹුරක් දන්නේ නැහැ. කරන්න ඕන දේ දන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ අපිට. නේ? ඒකට අපිට කරන්න දෙයක් අපි කාටවත් දොස් කියන්නේත් නැහැ. නමුත් ආචාර කරනවායි කියන්නේ එකක් වන්දනා කරනවායි කියලා කියන්නේ තව එකක්. ඒ නිසා මේ දෙකේ වෙනස යම් දවසක තේරුම් ගත්ත දවසට ආචාර්ය පැත්තකට දාලා වන්දනා කරන්න පුරුදු වෙයි. ඒත් ඒක ඉතින් ආචාර කර කර ඉන්නේ නේ. දේශපාලනඥයෝත් ආචාර කරනවා. දොහොත් මුදුන් දීලා වඳින්නේ හාමුදුරන්ට වඳින වෙලාවට විතර නේ මිනිස්සුනේ. නිකන් මිනිස්සු හම්බුනාට පස්සේ දොහොත් මුදුන් දෙන්නේ නැහනේ. පපු ඉස්සරහට මේ ආත් දෙක තියලානේ ආචාර කරන්නේ. දේශපාලකයොත් ඔය ඇහැට හැමදාම පේන්නේ ඒවා. ඒත් දන්නේ නැහැ ආචාර්ය මොකද්ද? වන්දනා මොකක්ද? ඒත් දන්නේ නැහැ. ඉතින් මොකද්ද කරන්නේ ඒක? ඒ නිසා ඒ ලාමකකම් මේවා දුරු කරගෙන යම් දවසක අවබෝධයක් තියෙන දවසක එහෙම තේරුම් ගනින්. ඉතින් මේක දැකලා මට ඕනනම් දොස් කියයි. වනේ. ඒකෙන් හරියනවා නම් කමන්නේ. මට බැන්නම වැඩේ හරියනවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ආචාර්යත් ඉගෙන ගන්න ඕන. අවසාන කාරණේ සුදුසුමක් හැටියට මේ සංඝයා වහන්සේ ගැන දක්වනවා අනුත්තරම් පුඤ්ඤක්කෙත ලෝකස්ස. ලෝකයාට අනුත්තර පින්කෙතක් මේ 8 දෙනා. ලෝකයාට. එහෙම නැතු උන්වහන්සේ පින් කරනවායි මේ 8 දෙනා පින් කරනවායි කියන කතාවක් නෑ මෙතන. මොකද භික්ෂුන් වහන්සේ පිළිබඳව බුදුහාරුවන්ගේ දෙවියෙක් අහනවා විවරණයක්. හඳුන්වලා දෙන්න. බුදුහාරුනේ මේ සංඝයා පිළිබඳ විවිධ විවරණ තියෙනවා. සංඝයා හඳුන්වලා දෙන ක්‍රමවේද තියෙනවා. ඇත්තටම කවුද මේ සංඝයා කියන්නේ? ඔන්න බුදුහාරුව පැහැදිලි කරන්නේ මේ යෝධ පුඤ්ඤංච පාපංච බාහිත්වා බ්‍රහ්මචර්යවා සංඛාය ලෝකේ චරති සවේ භික්ඛුති උච්චති. මෙන්න භික්ෂුන් වහන්සේ හඳුන්වන හැටි. යෝධ යෝ යමෙක් ඉද මේ ශාසනේ
පුඤ්ඤාංච පාපංච බාහිත්ව පින් පව් දෙකම බැහැර කරලා. දැන් මං හදාපු එකක් නෙවෙයි යෝග. මේ බුදුහාරු කියන එක. පුඤ්ඤාංච පාපංච බාහිත්ව පින් පව් දෙකම බැහැර කරලා. ඒ දෙකම මේකට සම්බන්ධයක් නැහැ. බාහිත්ව බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරනවා නම්. බ්‍රහ්මචාරීනේ. සංඛාය ලෝකේ චරති. ඒ විතරක් නෙවෙයි. නුවණ මෙහෙවා ලෝකේ හැසිරෙනවා නම් මේ සංඛාය කියලා කියන්නේ පටිසංඛාය. ඒ කියන්නේ නුවණ මෙහෙවා සිවුරු පෙරවන්නේ නුවණ මෙහෙवला, ආහාර ගන්න නුවණ මෙහෙवला, සේනාසන පාවිච්චි කරන්නේ නුවණ මෙහෙवला, දහත් ගිලම්පස පාවිච්චි කරන්නේ නුවණ මෙහෙवला. එපමණක් නෙවෙයි දස ධම්ම සූත්‍රයේ තියෙන පච්ච වෙක්කන 10ක් භික්ෂුවක් විසින් නිතර ප්‍රත්‍යවේක්ෂා කළේ ඔන්නෝවා. ඔන්න පච්ච වෙක්කනා පැත්ත තමයි මේ කියන්නේ සංඛාය ලෝකේ චර්ති. නුවණින් ලෝකේ හැසිරෙනවා කියලා කියන්නේ ඔන්නෝවා. අවම තරමින් අර සිව්පසේ පිළිබඳ නුවණින් සලකා බලලා පාවිච්චි කරන්නේ. ඔන්න ඔය ටික කරන එකනට තමයි වික්ඛුව කියලා කියන්නේ බුදුහාරෝ පෙන්වලා දෙන්නේ. නේ? එතකොට අපිට පේනවා ඉතාල පැහැදිලිව මෙන්න මේ 8 දෙනා තමයි ශ්‍රාවක සංඝයා හැටියට බුදුහාරෝ පෙන්වන්නේ. ඒගොල්ලෝ පින් කරන අය නෙමෙයි. නමුත් පින් කරන කෙනෙකුට මේ 8 දෙනා හොඳ කුඹුරක්. වපුරලා යමක් උපදව ගන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් හොඳ කුඹරක හොඳ බීජ වපුරලා හොඳ අස්වැන්නක් ගන්නනේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. අන්න හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් හොඳ කුඹරක් තමයි පුණ්‍යක් හෙත්තන් මේ 8 දෙනා. දැන් මේ 8 දෙනාට දැන් අපි දන්නවා අනාථපිණ්ඩික කියලා සිටුවරයෙක් හිටියා බුද්ධ කාලේ. ඒ සිටුතුමා සෝවන් වෙච්ච කෙනෙක් කියලා අපි අහලා තියෙනවා. ඒ සිටුතුමා මේ 8 දෙනාට අයිතිද නැද්ද? අයිතිනේ. මං කිව්වනේ 4 ගොල්ලක් ශ්‍රාවකයෝ ඉන්නවා කියලා. අයිතිනේ. එතකොට යා ගිහියෙක් කියලා මේකෙන් බැහැර වෙනවද? අපි දන්නවා මේ 8 දෙනාගේ කණ්ඩායමට ගිහියෙක් ඒ ගිහියෙක් කෙනා සෝවන් වෙලා නම් මේ 8 දෙනාගේ කණ්ඩායමේ ඉන්නේ. මේ 8 දෙනාට අයිති. විසාකාව සෝවන්නේ වේලුකණ්ඨකේ නන්ද මහතා. චිත්ත ගහපතිතුමා අනාගාමී. ඉතින් මේ 8 දෙනාට අයිතිද නැද්ද? 8 දෙනාට අයිති. එහෙනම් ඒගොල්ලෝ ශ්‍රාවක සංඝද නැද්ද? ඒගොල්ලෝ ශ්‍රාවක සංඝ. එතකොට අපිට පේනවා මෙන්න මේ 8 දෙනාට අයිති. එතකොට ගිහිද පැවිදිද කියලා ભેදයක් තියෙනවද? ඥානුද පිරිමිද කියලා ભેදයක් තියෙනවද? නැහැ. එක වෙනසක් තියෙනවා. අර ගිහි කොටස් දෙකක් තියෙනවා. උපාසක සහ උපාසිකා. ඒගොල්ලෝ සිව්පසේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කාගේ වන්දනාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපේක්ෂා කරන්නේ නැහැ. සිව්පසේ අපේක්ෂා කරන්නේ බික්කු බික්කුණී කොටස් දෙකට විතරයි. ඒ නිසා මුල් අවදිවල අපිට තියෙන අභිලේඛන ශිලාලේඛන වල පවා තියෙන්නේ සංගස්ස දේම කියලා. පැරණි ලිපිවල තියෙන සංගස්ස දේම. බික්කු සංගස්ස කතාවක් නැහැ. සංඝය කියලා කිව්වම මේ බික්කු බික්කුණී දෙක කොටස් දෙකටම අයිති. පැරණි ගල් ගුහාවල ලෙන් වල හැම තැනකම හොඳට හොයලා බලන බ්‍රාහ්මී අක්ෂර වලින් කොටලා තියෙන තැන අගත අනගත චතු දිස සගස දිනේ සංගස දින්නම් කියලා තියෙනවා. සගස බික්කු කතාවක් නෑ. මොකද සිව්පසේ අදාළ වෙන්නේ අර කොටස් දෙකට. බික්කු බික්කුණී කියන. පස්සේ කාලෙක තමයි ඔය බික්කු සංඝ කතාව ඇවිල්ලා තියෙන්නේ පස්සේ කාලෙක. මුල් වලින් පාවිච්චි කරන අදටත් භික්ෂුන් වහන්සේලා කටිනය සාංගික කරන තැනදී සංගස්ස දේම කියලා කියනවා. කටිනය. අනිත් හැම තැනකදී භික්ෂු සංඝ කියන පාවිච්චි කරනවා. අපිට ඔය මොන සංගස්ස දේම එකක්වත් සූත්‍ර වල හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ, දකින්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? යමක් සංගිකව දෙනවයි කියන එකේදී දෙන එක්කෙනාගේ හිතේ තිබුණොත් ඇති මම දෙන්නේ මෙන්න මේ 8 දෙනාටයි කියලා හිතේ තිබුණොත් ඇති. අද සංඝ අවුරුදු 2600ක් විතර පැරණි බෞද්ධයෝ කියලා කියනවා ලංකාවේ ඉන්නේ. සංඝික දානයක් දී ගන්න බෑ. අද වෙනකොට. ඇයි? පඬිත කර්ණිචා. චේතනා තුනක් තියෙනවා. පූර්ව චේතනාව ඒ වගේ මුංචර චේතනාව අපර චේතනාව. පූර්ව චේතනාව කාගෙත් හොඳයි. අපි සංඝික දානයක් දෙමු ලබන මාසේ. ඒ චේතනාව හොඳයි. සංඝික දාන දෙන්න කිට්ටු කළා. ඊරිවැටේ ලොකුහාරු මේකට ගෙන්න ගන්න ඕන. ඊරිවැටේ පඬිතාරු ගෙන්න ගන්න ඕන. අර අහවල් පන්සලේ ඉන්න නායකහරු අර සංඝ නායකහරු ගෙන්න ගන්නවා. අධිකරණ සංඝ නායකහරුත් වඩාම. ඔන්න ඔහමයි ඒගොල්ලන්ගේ අදහස.
දැන් දෙන්නේ කාටද? මෙන්න මේ අෂ්ටාරි පුජ්‍යල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඇතුළු මෙන්න මේ 8 දෙනාටනේ. අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයටනේ දෙන්නේ. සාංඝිකව දෙනවා කියන්නේ ඒකනේ. දැන් ඒක එහෙමනම් දෙන්න හිතාගෙන ඉන්නේ. එයා මේ ඊරියවැටි පන්සලෙන් හොයන්න එනවනම් මේ පඬිතහාරෝ හරි ලොකුහාරෝ හරි කවුරු හරි හොයන්න එනවනම් අර 8 දෙනාට වඩා හොඳ කෙනෙක් මෙහින් හොයාගන්න යාට පුළුවන්ද? බැහැනේ. එහෙනම් මොන එකටද හොයන්නේ? හොයනකොටම සාංගික ඉවරයි එතන. මේ හොයන්නේ මොකටද? අඳුරන කමට, යාළුකමට. ඒ නිසා ඒවට කියන්නේ සාංගික දාන නෙමෙයි සාද. දැන් මේ හැමතැනම සිද්ධ වෙන්නේ සාද. සාද කියන්නේ හාදකමට දෙන ඒවා. මං අරහාඳුර අඳුරන මේ හාඳුර අඳුරන අරහාඳුර තත්වයක ඉන්න කෙනෙක් මේ මහානායක හරු මේ අනුනායක හරු ඔන්න ඔය බහූබූත ඔළුවේ තියාගෙන Taman දෙන්නේ මෙන්න මේ 8 දෙනාට නා අෂ්ටාරි පුජ්‍යල මහා ඊට වඩා හොඳ කෙනෙක් ගැන Taman දන්නවනම් ඔන්න කමන්නේ ඇහුවට මේ ඉන්නේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි කොහොම හරි ගෙන්න ගන්නවා කන්න කමක් නැහැ මේ මොකද්ද හොයන්නේ ඒ නිසා හොයනකොටම සාංගික එතනින් ඉවරයි ඒකයි මම කිව්වේ පඬිතකාර නිසා සාංගික දානේ ඊළඟට ඒ සාංගික දානෙටත් මේ අටපිරිකරවා මේ 16 පිරිකල 12 පිරිකර ඔන්නවා මිනිස්සු හිතනවා සාංගික වෙන්නේ නැහැ ඒව නැතුව කියලා මම මේ බණුන් ගහන කතාව මේ කියන්නේ මම නම් අද තා වෙනක කිසිම සූත්‍රයක දැකලා නැහැ මෙන්න මේ සාංගික දාන්නට මෙන්න මේ පිරිකර පූජා කරන්නයි කියලා බුදුහාමුදුරු අනුමත කරපු එක අටපිරිකරක් ඕන මහාන වෙන කෙනෙකුට වෙන මන් දන්නේ නැහැ කොහටද ඕන වෙන්නේ කියලා වෙන කොහටද මිනිස්සු හිතන් ඉන්නවා ඒක නැත්තම් සාංගික වෙන්නේ නැහැ කියලා. ඔන්න ඔය වගේ බහූබූතයක් මේ මිනිස්සු කරන්නේ. මම මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. වතුර බෝතලේ නම් ගෙදරින් ගේනකොටම අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයටයි මම මේක පූජා කරන්නේ හැඟීමෙන් කරන්න මේ කොයි හාඳුරට දුන්නත් ඒක යන්නේ අර 8 දෙනාට. ඒ නිසා ඕනම කෙනෙකුට මේ මහාන වෙච්ච දවසේම මේ පොඩි ඇත්තෙකුට දාන වේලක් දුන්නොත් මම මේ පූජා කරන්න අෂ්ටාරි පුජ්‍යල මහා සංඝරත්නයට මට අනුග්‍රහ පිණිස මේ පුංචි හාරු කෙනෙක් මෙතන ඉන්නවා කියලා ඔන්නෝම හිතාගෙන පූජා කර අපිට කියන්න ඕනේ නැහැ මේ සාංගික කරන වාක්‍ය කියවන්නේ මිනිසුන්ට ඒ වාක්‍ය කියන්න දන්නේ නැති නිසා කියවන්න පුරුදු වෙච්ච නිසා මේ කියවන්නේ වාක්‍යයක් ඕනේ නැහැ. එයාගේ හිතේ තියෙනවා නම් මේ දෙන්නේ මෙන්න මේ 8 දෙනාටයි කියලා. ඒක සාංගිකයි. ඕක කරගන්න බැරි වෙලා තියෙනවා. මේ සාංගික දාන්නේ දැන් බැරි වෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු හිතනවා ඒකට කිරිත් ඕනේ. ඒවට පැණිත් ඕනේ ඊළඟට අයිස්ක්‍රීම් ඕනේ ඔන්න ඔය බහුබ ඒව නරකයි එපා කියනෝ නෙමෙයි කැමති දේවල් කැමති ඕන එක පූජා කරන්න පුළුවන් ඕන පිරිකර පූජා කරන්න මං කිව්වා එහෙම නියමයක් නැහැ Taman කැමති දෙයක් මං කිව්වා වතුර බෝතලේ සාංගිකව ඒවා අපිට කියන්න ඕනේ නැහැ ගෙදර ඉඳලා හිතාගෙන ආවම ඇති පන්සලට ආවම හිතාගෙන දුන්නම ඇති දැන් මේ පුජ්‍යල වන්දනාවක් නෙමෙයි තියෙන්නේ දැන් මේක ගැන තව යමක් මං කියන්න සතුටුයි දැන් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව කරන ඕනේ මිනිස්සු. ඒ බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට කියලා බුද්ධ පූජාවක් හැටියට ඒක යනවා. දැන් මේ බුදු පිළිම මෙහෙ තියෙනවා මෙතන සතපට පිළිවිලක් තියෙනවා මේ පිළිවිල තියෙනවා අර විහාරය ඇතුළේ පිළිමයක් තියෙනවා ඊළඟට අර බෝධිය ළඟ තව පිළිමයක් තියෙනවා. බෝධිය ළඟ පිළිමේ එක මාධ්‍යයක්. මෙතන තියෙන පිළිමේ තව මාධ්‍යයක්. විහාරය ඇතුළේ තියෙන මාධ්‍යය තව එකක්. මාධ්‍යය කියලා කිව්වේ අරක හදලා තියෙන පිත්තල වලින් බෝධිය ළඟ තියෙන එක. විහාරය ඇතුළේ තියෙන එක ෆයිබර්. මේක හුණු බදාම ඩොල් සිමෙන්ති කළුගල් ඕවා. ඔහොමනේ. ඔය එකක් අනිත් එකට වඩා වෙනස්නේ. මුහුණු වරත් වෙනස්, හැඩෙත් වෙනස්, ප්‍රමාණෙත් වෙනස් සියල්ල වෙනස්නේ. අර බුරුමෙන් ගෙන ආපු එක බුරුම විදියයි. තායිලන්ත පිළිමේ තායි විදියයි. මේ බුදුහාමුදුරුවෝ නෙමෙයිනේ. ඇත්තටම බුදුහාමුදුරුවෝගේ සංකේත සඳහා. නමුත් ඕවා මොකක්වත් අවශ්‍ය නැහැ මිනිස්සු මල් ටික පූජා කරනවා වෙන වෙන පූජා ද්‍රව්‍ය දාන පූජා කරනවා ඒක බුද්ධ පූජා හැටියට එතෙන්ට යනවා අදාළ තැනට යනවා බුද්ධ පූජාව කරන්නට වැටෙනවා අපේ මේ ගම්වල ඉන්න උපාසකම් වල ඔච්චර ಜಾති පිළිමාරවා මේව නැහැ වෙසක් කාඩ් එක තියාගෙන බුද්ධ පූජාව කරගන්න යාට ඒ ශ්‍රද්ධාව තියෙනවා බුදුහාරෝ කෙරෙහි ප්‍රසාදය තියෙනවා බුද්ධ පූජාවත් කරනවා ඊට අදාළ පිනත් ලබා ගන්නවා අන්න ඒ වගේ පුරුදු වෙන්න ඕන මේ භික්ෂුන් වහන්සේලා දැකලා ඒක එල්ලෙන්නේ නැතුව අන්න අෂ්ටාරි පුජ්‍යල සංඝරත්නයේ හිතේ තියාගෙන අර බුදුහාරු හිතේ තියාගෙන මේ ඕන පිළිමයකට බුද්ධ පූජාව කරන්න පුළුවන් වගේ මේ ඕනම සංඝයා වහන්සේ කෙනෙකුට අර අෂ්ටාරි පුජ්‍යල සංඝරත්නයේ හිතේ තියාගෙන ඕනම හාමුදුරු කෙනෙකුට
තමන්ගේ මේ පූජාව කරගන්න පුළුවන් වෙන්න ඕන. ඒක බැරි වෙලා තියෙනවා. බුදුහාමුදුරන්ට කරන බුද්ධ පූජාව කරනවා. සංඝයාට කරන ඒවා එල්ලෙනවා අර පඬිතාවරු මේ නායකහරු අර අධිකරණ සංඝ නායකහරු මේ අනුනායකහරු ඔන්න ඒ බහුබූත අල්ලගෙන දඟලනවා. ඒ නිසා ඒක හරියට කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් අද තාමත් ඔබ මෙන්න මේ 8 දෙනා අඳුරගෙන මේ 8 දෙනා සරණ ගියේ නැත්තම් අනිත් එක මේ 8 දෙනා සරණ ගියපු එක මේ සරණේ කැඩෙන්නේ නැහැ කවදාවත්. අවිච්ඡ ප්‍රසාද වෙන්න අචල ශ්‍රද්ධාව තියාගන්න පුළුවන්. මේ සංඝයා වහන්සේලා මේ පන්සල් වල ඉන්න සංඝයා වහන්සේලා අල්ලගෙන සරණ ගියොත් මොකද වෙන්නේ? දවසින් දවස කැඩෙනවා. ශාසන විරෝධී ශාසන අනුලෝම නොවන මොනවා හරි යමක් කරපු ගමන් ටීවී එකේ දැක්ක ගමන් ඒ ශ්‍රද්ධාව එතනින් ඉවරයි. එතකොට මේ බලන් ඉන්න අයට හිතෙන්නේ මොකක්ද දන්නවද? ඔය සංඝයා වහන්සේ ශාසන විරෝධී වැඩ කර. අපේ පන්සලේ හාමුදුරුවෝ හොඳයි. අපේ හාමුදුරුවෝ හොඳයි. ඔය කට්ටිය වැඩක් නැහැ. එහා පන්සලේ ඒ වැඩක් නැහැ ගන්න දෙයක් නැහැ. මෙන්න අපේ කට්ටිය හොඳයි. ඔය එක කට්ටියක් ගැනවත් මේගොල්ලෝ දන්නේ නැහැ. ඒ නිසා ඒවා මේවා ශාස්ත්‍ර බලන්න ඕනේ නැහැ. අර 8 දෙනා සරණ ගියොත් ඒක සරණ ගියාම. ඒක කවදාවත් ඒ සද්ධාව කැඩෙනවද? අන්න ආචල සද්ධාව පිහිටව ගන්න පුළුවන් එතෙන්ට. මෙතෙන්ට කවදාවත් ආචල සද්ධාව පිහිටන්නේ නැහැ. දවසින් දවස කැඩෙනවා. ඕනෝ කරගන්න බැරලා අදත් මෙන්න මේ තුන්වෙනි සංඝරත්නයේ මේ තුන්වෙනි රත්නය තෙරුවන්ගේ තුන්වෙනි රත්නය දන්නේ නැත්තම් ඔබට තිසරණෙත් නෑ මේ වෙනකම්. ඒ නිසා දැන්වත් කරුණා කරලා මේ බහුබූත පැත්තකට දාලා මෙන්න මේ 8 දෙනා සරණ යන්න. එතන ඉන්නෝ ගිහි පැවිදි දෙකොල්ලම මේ ලක්ෂණ මෙතන 9ක් තියෙනවා. ඒ ලක්ෂණ 9ම මේ දෙකොල්ලටම තියෙනවා. සිව්පසේ අදාළ වෙන භික්ෂු භික්ෂුණී කොටස් දෙකට විතරයි. ඒ නිසා ඕක දැනගන්න ඕනේ. ඊළඟට මට කියන්න තියෙන්නේ ওই සම්බන්ධයෙන් විශාල වශයෙන් තව විස්තර ඕන නම් දැනගන්න පුළුවන්. අපි කලින් කරපු සෝතාපට්ටි අංග ගැන 7 වෙනි දේශනාවේ ඒක දැනගන්න